නෑනේ. දැන් කරන්ට් එකක් වුණත් නෙගටිව් පොසිටිව් එතන ධන ඍණ යනවනේ දිගට. එතන මැද්දේ ශුන්‍යතාවයක් තියෙනවනේ එම්ප්ටිනස් එකකුත් තියෙනවා. හිස්තනක් තියෙනවා. මොකද ධන ඍණ කියන්නේ නොගැලපෙන දෙකක්. නොගැලපෙන දෙකක් තිබුණොත් මැද්දේ තියෙනවා අනිවාර්යයෙන් මේ නොගැලපෙන දෙක ස්පාර්ක් වෙන තැන. එම්ප්ටිනස්. ඒක තමයි ශක්ති ස්වභාවය. ඒක තමයි විඥානය කියන අපි සිත කියන්නේ දැනගත්ත කියන්නේ. ඒකම තමයි චිත්ත නියාමයේ තියෙන්නේ. දැන් අපි මේක ගත්තේ බයිසිකල් ඩයිනමෝ උපමාව තමයි ගත්තේ. බයිසිකල් ඩයිනමෝ චුම්බකයක් තියෙනවා. ඒක අපි අර පොඩි කාලේ දැක්ක බයිසිකලේ. දැන් බයිසිකල් එක නෑනේ. එතකොට ඩයිනමෝව කැරකෙනවා රෝදෙට තද කරාම එතකොට චුම්බකයේ කැරකෙනවා ධන ඍණ කියන අංශ දෙක නොගැලපෙන අංශ දෙකක් කැරකෙනවා. එතකොට ඒ නොගැලපෙන අංශ දෙක කැරකීම තුල ඒ කැරකීම තුල නේද මේ වේගයක් තුල නේද මේ විද්‍යුතය උපදින්නේ. හොඳට බලන්න. ධනයි ඍණයි නොගැලපෙන අංශු දෙකක් එකට ගැරකෙනකොට ඒ නොගැලපෙන ස්වභාව දෙක තුල ස්පාර්ක් එකක් නේද අපි දකින්නේ මේ කරන්ට් එක කියලා. ඒ කියන්නේ දැන් චුම්බකයක අරගෙනකොට දානන කියලා දැන් උතන රතු නිලු ආර්ධයක් ගේනවා. ගෙන හැල්ලා ඔබ ලයිට් එකට දැම්මම ලයිට් එක පත්තු වෙනවා. එතකොට කරන්ට් එක කියලා එන්නේ නෙගටිව් පොසිටිව් ආර්ධයකින්. එතකොට ඒකේ ධන ඍණ යන්නේ. එතකොට නොගැලපෙන දෙකක් ස්පාර්ක් වුණාම නේද මේ ලයිට් එක පත්තු වෙන්නේ. දැන් ඔබට තේරෙන්නේ නැද්ද චුම්බකයේ නොගැලපෙන අංශු දෙක කැරකුණාම ශක්තිය උපදිනවා කියන එක. ඕක ඇත්තටම කිව්වොත් පෘථුවිය සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ චුම්බක ශක්තිය කියන එක පෘථුවියේ මේ ගලක් උඩ දැම්මම බිම වැටෙන්නේ මේ පෘථුවියේ අංශ දෙක දෙපැත්තේ කැරකීම තුලමයි ඒකත් ඉපදිච්ච එක. කොහෙවත් තියෙන එකක් නෙමෙයි මේ කැරකීම තුලම මේ අංශ දෙකක් දනරන කියලා හැදිච්ච එකක්. වේගයක් තුලයි මේවා සිද්ධ වෙන්නේ. ඒ වේගයක් තුල තමයි මේ අංශ දෙක හැදිලා තියෙන්නේ. නෝර්ත් සවුත් කියලා හැදෙන්නේ ධන ඍණ කියලා. ඒකම තමයි මුළු පෘථුවියම චුම්බකයක්. මුළු පෘථුවියම චුම්බකයක් මුළු පෘථුවියම කරකිනකොට ධන ඍණ දෙක කරක ගුරුත්වාකර්ෂණයට මේක කොටු වෙලා මේක ඇතුලේ මේ බෝලයක් වගේ පෘථුවිය ඇතුලේ මේ අර ඕසෝන් ස්තරය කියලා හැදිලා තියෙන ඕක ඇතුලේ තියෙන ඒවා ඒක ඇතුලේම හිර වෙලා තියෙන්නේ. කරකීම තුලයි මේක සිද්ධ වෙන්නේ මේක වේගයක් තුලයි සිද්ධ වෙන්නේ වේගය තමයි ඕජා කියන්නේ. මේකම තමයි සිත හැදෙන්න මේ සංසිද්ධිය ස්වභාවික හැමතැනම තියෙනවා. දැන් කරන්ට් එක ඇති වෙලා තින්නෙත් එහෙමයි. කරන්ට් එක විතරක් නෙමෙයි චුම්බක ශක්තිය, විදුලි ශක්තිය ඒ විතරක් නෙමෙයි. දැන් ඔය දැන් කතා කරන හැම ශක්ති ස්වභාවයකම අංශ දෙකක් ස්පාර්ක් මැද්දේ තියෙන ශුන්‍යතාවයක්. ඒ ශුන්‍යතාවය තමයි පරමාණුව කියන එකේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දෙක දැන් මේක පිපුරුවොත් දැන් පරමාණු කැඩුවොත් මොකද? ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දෙක මේ දෙක මැද්දේ ශුන්‍යතාවය එළියට එන්නේ. ශුන්‍යතාවය තමයි ශක්තිය කියන්නේ. ඒක තමයි පරමාණු බෝම්බය හැදෙන්නේ. ඒකේ විශාල ශක්තියක් උපදින්නේ කොහොමද? මේකේ තියෙන ලොකු කතාවක්. දැන් මේකම චිත්ත ශක්තිය කියන්නේ. දැන් අපේ ශරීරය තුළ දැන් අපේ සාමාන්‍ය ශරීරෙත් යම්කිසි කරන්ට් එකක් තියෙනවා. ඒක මේ සිතුවිලිත් එක්කයි තියෙන්නේ. සිතුවිලිත් එක්ක ශක්තියක් උපදිනවා. දැන් මේක සිතුවිලි කියලා මේ ආත්මීය දෙයකින් දකින්න එපා. සවිඥානික මනසකින් දකින්න එපා. අවිඥානික මනසකට යවු වෙන්නේ. ඒ කියන්නේ මේක ආත්මීය කතාවක් නෙමෙයි. මේක ආත්මීය කතාවක් දෘෂ්ටියක්. ඒක ඇතුළේම හැදිච්ච එකක්. ඒ කියන්නේ මෙතන බාහිර තියනවා කියලා එකයි අපේ තියෙන දෘෂ්ටිය. බාහිර තියනවා. තියනවා කියනකොටම අපිට උපදිනවා මේ පැත්තෙන් ඒක තියනවා කියන්නේ නැති එකක්. නැති එකක් තමයි අපි හැමතිස්සෙම තියනවා කියන්නේ. තියනවා කියන එකක් නැහැ. ඔන්න උතරයි මේකේ රහස තියෙන්නේ. ශක්තිය උපදින්නේ තියනවා කියපු ගමන්. කවදාවත් තියනවා කියලා එකක් මේ ලෝකේ නැහැ. ඒකයි සියල්ල අනිත්‍යයි කියන්නේ. ඒ කියන්නේ මේ සිතත් ඔතනමයි හටගන්නේ. සිතෙත් ওই කතාවමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ චිත්ත ශක්තියක් උපදින්නේ. චිත්ත ශක්තියක් උපදින්නේ ඒක ස්වභාවික සංසිද්ධියක්. ඒක ඒ තියනවා කියන කවුරු හරි කෙනෙක් අත්හැරියොත් ඒ ආත්මීය දෘෂ්ටිය බිඳ වැටෙනවා. එතකොට ස්පාර්ක් එක නවතිනවා. එතකොට මේකේ නැවත සකස් වෙන ශක්තිය නැති වෙනවා. මෙතන මේ බාහිර දැන් ඔබට දැන් කණ්ණාඩියක් කියලා හිතන්න මෙහැ ඇහැ කණ්ණාඩියක්. දැන් කණ්ණාඩියට වැටෙනවා දැන් මේ එළියේ තියෙනවා සේරම. ඔබේ ඇහත් කණ්ණාඩියක්. දැන් ඔබ මේ පැත්ත කරකවනකොට මේ සේරම වැටෙනවා. දැන් වැටෙනවා කණ්ණාඩිය ඇතුලේ කවුරුත් ඉන්නවද? දැන් කණ්ණාඩිය ඇතුලේ මුකුත් තියනවද? දැන් ඔබේ ඇහැ ඇතුලේ ඔබ හිතන්නේ මුකුත් තියනවද? නැහැ. මෙච්චරයි සිද්ධ වෙන්නේ.
මේ වැටෙන එකට ස්පාක් එකක් තුල මේ ශක්තියක් ඉපදිලා තියෙනවා. ඒක තියෙනවා කියන ශක්තිය. ඒ ශක්ති ස්වභාවයක් ඒක කරන්ට් එකක්. ඒක වේක තමයි විඥාන ශක්තිය කියන්නේ. ඒක උපදින එකක්. හට ගන්න ධර්මය. ඒක හැමදාම පෙන්වන්නේ මේ විඥානේ සකස් වෙන එකක්. සංකත. අසංකතයක් නෙමෙයි සංකතයි සකස් වෙන එකක්. එතන සකස් වෙලා නැති වෙනවා. ආයිත් කොහොමද ඒක තියෙන එකක් නෙමෙයි. දැන් මෙතන ස්පාක් වෙනවා. මේ ස්පාක් එක තමයි. ස්පාක් වෙනවා මේක. මේකේ දැන් මෙතන අපි මෙච්චර කතා කරන්න හේතුව මේ මෙච්චර රූප කලාප ගැන වුණත් මෙච්චර කතා කරන්න හේතුවක් තියෙනවා. මොකද මෙතන හැමතැනම තියෙන එකම ස්වභාවයක්. මේ අංශු වල. අංශු කියලා ගත්තොත් අංශු නෙමෙයි තියෙන ශක්තියක් තියෙන්නේ. දැන් පෘථුවිය සම්පූර්ණයෙන්ම අළු වෙලා ගියා කියමු. නැති වෙලා ගියා කියමු. ශක්තියනේ තියෙන අවකාශය. අභ්‍යවකාශයේ තියෙන එකම ශක්ති ස්වභාවයනේ ඕක ඝන වෙලානේ පෘථුවියක් හැදිලා තියෙන්නේ. පටකයක් හැදෙන්නේ එහෙමනේ පටවියක් හැදෙන්නේ ඕකම තමයි මේ පෘථුවියක් කියලා දෙයක්වත් මේ ගහක් කියලා දෙයක්වත් මොකක්වත් ඔක්කොම නම් අපි හදාගත්තේ. එහෙම ඒව නැහැ. සේරම පටවිමයි. ඝන නම් ඝන ද්‍රව නම් ද්‍රව වායු නම් වායු. ඒ වගේ මේකේ තියෙන සම්භූතං සකස් වෙන එක. එකම ශක්ති ස්වභාවයක්. ශක්ති ස්වභාවය ඝන වෙලා තියෙන දෙයක් නැහැ. ශක්තියක් විතරයි. එතන ඒක දකින්න අමාරුයි. මේක දැන් අපි දැන් දකින්නේ ඇවිල්ලා මේ දකින්න පුළුවන් එකක නෙමෙයි. මේ ඇත්ත දකින්නවා කියන්නේ යථාර්ථය දකින්නවා කියන එක ඇවිල්ලා සත්‍ය දකින්නවා කියන එක ඇවිල්ලා හිතන්න දැන් බුදුන් වහන්සේ වුණත් මේ සත්‍ය අවබෝධ කරගෙන මේ මිනිස්සුන්ට තේරෙයිද කියලා හිතන්නේ ඇයි? මේක තේරෙන්නේ නැහැ කාටවත්. මේක හිතකට හිතන්න බෑ. හිතක් නැති බව හිත කොහොමද හිතන්නේ? හිතක් නැහැ. හිතක් කියලා දෙයක් නැහැ. ඒ නැති බව කොහොමද හිතන්නේ? දැන් ඒක අවබෝධ වුණාට පස්සේ ওই මරණේ ඒව මේව ඇවිල්ලා නිකන් ඒවත් සිතුවිලි විතරයි. එහෙම ඒව නැහැ. මේ ස්පාක් එක දකින්න ඕනේ. මේ ස්පාක් වෙනවා. ස්පාක් වීම ගොඩාක් ස්පාක් වෙලා ඔන්න ඕක තමයි චිත්තය කියන්නේ. ඒ එක එක හැඩතල ස්පාකින් තමයි අපි මේ විඳවන්නේ. ඒ හැම එකක්ම ස්පාක් වෙන්නේ මෙතන මේ තියනවා කියන ස්වභාවය. බාහිර එහෙම දැන් අපි ස්පාක් එක බාහිර තියනවා කියලා හිතනවා. අපි ස්පාක් එක බාහිර තියනවා කියලා හිතනවා. මෙතන ඇත්තට චිත්ත ස්වභාවය අවබෝධ වෙනවා දැන් මෙහෙම කී යනකොට. ඒ කියන්නේ ස්පාක් එක මේ ගහ කියන එකත් එහෙම එකක් නෙමෙයි. ශබ්දයක් තියෙන්නේ මෙතන. ශබ්දයක් දැන් පුංචි දරුවට මුකුත් නැහැ කිව්වා. ප්‍රභවේ. එහෙම දේවල් නැහැ කිව්වා. පුංචි දරුවා ඉපදෙනකොට ප්‍රභාස්වරං චිත්තං කිව්වා. ප්‍රභාස්වරං චිත්තං වල කිසිම නැහැ මුකුත් දන්නේ. ඉර තියෙනවද හඳ තියෙනවද පොඩි ළමයා මුකුත් දන්නේ නැහැ. කහ පාට රතු පාට ඔය කතන්දර මොකක්වත් එතන නැහැ. ඉපදෙනකොට ඔය කාගේවත් ගාව නැහැ. කිසිම පුංචි දරුවගේ සිතක මුල් අවස්ථාව එම්ටිනස්. ඒ කියන්නේ ප්‍රභාස්වරයි. මුකුත් නැහැ. හැබැයි මේ ශබ්ද එකතු වෙනවා ඊට පස්සේ. සමහර හැඩතල ශබ්ද එකතු වීම තමයි මෙතන සිද්ධ වෙන්නේ. දැන් අර අම්මගේ හැඩතලයකට මාමා ගාලා අන්තිමට ඒ බාහිරින් එන ශබ්දෙට මෙහෙන් ප්‍රතිකම්පනයක් තමයි මේ සරාලෙන් එන වායුව පිට වෙනකොට සිද්ධ වෙන්නේ. දැන් අහසේ විදුලි කරනකොට මෙහි ජනෙල් හෙල්ලෙන්නේ කොහොමද? අහසේ විදුලි කරනකොට මෙහි ජනෙල් හෙල්ලෙන්නේ මෙතන ප්‍රතිකම්පනයන්නේ සිද්ධ වෙන්නේ. මෙන්න මේ අහසේ විදුලි කරනකොට මෙහි ජනෙල් හෙල්ලෙන එකම තමයි බාහිරින් අම්මගේ හැඩතල එනකොට මාමා කියලා මේ සොරාලෙන් මා කියන එක කියවෙනකොට ওই දෙක ඒ ශබ්දේ මේ ශබ්ද වෙනවා. ඒ ශබ්දේ මේ ශබ්ද වෙනවා. බාහිර තියෙන ශබ්දේ මේ ශබ්ද. අතර පොඩි එක්කෙනාට වෙන්නේ ප්‍රතිකම්පනයක්. ප්‍රතිකම්පනේ තමයි සිත කියන්නේ. මේ ඔක්කොම මිලියන් ට්‍රිලියන් ගානක ප්‍රතිකම්පන. ශබ්ද අපි සිත කියන්නේ. සිත කියලා දෙයක් නැහැ. බාහිර එන ඒ හැම ශබ්දයක්ම මෙතන මේ හැඩතල ශබ්ද ගැට ගැහිලා තියෙන්නේ. ඒවමයි ගැට ගැහිලා තමයි අපිට කියන්න වෙන්නේ. නමුත් එතන ඒ ශබ්දෙට එතන තියෙන ස්කන්ධ තමයි එතන ශබ්ද. ශබ්දය එක්කම එකට තියෙන්නේ. මෙතන ඒ ස්කන්ධ ටික ඒ හැඩතල තියෙන ශබ්දෙත් එනවා එතකොට. ඒ ශබ්දය આવොත් ඒ ස්කන්ධ ටිකත් එනවා. ශබ්ද ස්කන්ධ එකට එනවා.
මේවා එහෙම තමයි කියන්න වෙන්නේ. දැන් මේක පුංචි පුංචි අඩුපාඩු tie ඔබට සකස් කරගන්න පුළුවන්. නමුත් මේ සිත කියලා දෙයක් නැහැ. මේක ස්පන්දනයක් කියලා කිව්වේ. ඒකයි ස්පන්දනය කියන වචනේ මේ pāli භාෂාවේ අපි දැකලා නැහැ. ඒක පාවිච්චි කරනවා. නමුත් අපිට මේ වගේ ස්වභාවයක් ස්පාක් එකක් ස්පන්දනයක් වගේ එකක් මේ නූතන භාසිත තුළ පෙන්වන්න පුළුවන්. මෙහෙම දැන් සිද්ධ වෙනවා කියලා. ඒක මේ රූප කලාප පැත්තෙන් ගත්තාම මේකේ හොඳට පේනවා. සුද්දාෂ්ටකය කියනකොට හොඳට පේන එකම ස්වභාවයයි තියෙන්නේ කියලා පෙන්නන්නේ සුද්දාෂ්ටකය තුළ. එකම ස්වභාවයයි හැමතැනම. ශබ්දය කියලා, ආලෝකය කියලා, වර්ණය කියලා, ගන්ධය කියලා වෙන් කරන්නේව නැහැ. එකම සුද්දාෂ්ටකය. එකම සත්‍ය ස්වභාවයක් අපිට වෙන් කරගත්තට එහෙම එකක් නැහැ කියලායි. සුද්දාෂ්ටකය හොඳට බැලුවම ඒක පේන. රූප කලාප කියලා ගත්තා හොඳට පේන ඔක්කොම එකමයි. ඒකේ පොඩි අර පුංචි ස්වභාව වෙනස්කම් ටිකක් තමයි එකතු වෙන්නේ. ඒ ස්වභාව එකතු වීමක් තමයි අන්තිමටම මේ මෙතනදී ඔබ සංඛාර කියලා එකක් බාහිර නැහැ. සංඛාර කියන්නේ මේ භෞතිකව ඒවා එකක්වත් නැහැ. මේ සියලුම චිත්ත ස්වභාවයක්. සංඛාර කියන්නේ චිත්ත ස්වභාවය. සංඛාරයක් කියන එක බාහිර නැහැ. ඒක අපි කියන්නේ මේ චේතනා සිතුවිලි සංඛාරය. නමුත් ඊටත් වැඩි ගැඹුරු පැත්තකින් අපි මේ අභිඥාවෙන් පෙන්නනවා කියන කාරණා දෙන්නේ. ඒ සත්‍යමයි දෙන්නේ පරම සත්‍යමයි දෙන්නේ. ඒක ආත්මීය පැත්තකින් නෙමෙයි දෙන්නේ. ආත්මීය සිතකට දකින්න බෑ කිව්වේ ඒකයි. මේක සවිඥානික මනසකට දකින්න බෑ කිව්වේ ඒකයි. මේක දකින්න අවිඥානික මනසකින් දකින විදියට. දැන් සිතක් කියලා දෙයක් නෑ කියලා, ආත්මයක් කියලා දෙයක් නෑ කියලා. දැන් ඔබ ධර්මයේ තුල වචන ඔබ අහනවා. රූපේ නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ. ඒතකොට රූපේ කියලා දෙයක් නැහැ කියලා. ඒකට ඔබ ඒ වගේම ඔබ අහනවා නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා. එතකොට නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා කියනකොට එතකොට මම කියලා දෙයක් නැහැ. මගේ කියලා දෙයක් නැහැ. මගේ ආත්මය කියලා දෙයක් නැහැ. එතකොට මේ හැමතැනම එකම කතාව තමයි මේ ඔබට ඔය ඇහෙන්නේ. ඒකයි රූපං මෙතන හැමතිස්සම කියවෙන්නේ එකම දෙයක් තමයි. ඒ කියන්නේ මෙතන එහෙම දෙයක් නැහැ. මේ රූපේ පවා ඒක පරජානාතික සත්‍ය මේ දකින්න ඕනිය. මේ දකින්නේ රූපයක් තියෙන බව නෙමෙයි. ඒකයි විනේය ලෝකය කියලා කියන්නේ. ලෝකයක් තියෙන බව නෙමෙයි. ඒකයි විනේය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සන කියන්නේ. ලෝකේ නැති බවයි දකින්නේ. ලෝකයක් නෑ. දැන් ලෝකේ අපේ සිතේනේ මැවෙන්නේ. දැන් ඉර තියෙන්නේ අපේ හිතේනේ. හඳ තියෙන්නේ අපේ හිතේනේ. සේරම අපි හිතින්නේ දන්නේ. දැන් ඇස් පේන්නේ නැති එක්කෙනාට එහෙම පේන පාට කතාවක් නැහැනේ. අන්ධයාට එහෙම පාට කතාවක් නැහැනේ. ඒතකොට අන්ධයාට එහෙම වර්ණ ලෝකයක් නැහැනේ. ඒතකොට ගොළු බීරි එක්කෙනාටත් එහෙම ශබ්ද ලෝකයක් නැහැනේ. එහෙම ශබ්ද කතාවක් නැහැනේ. ඒතකොට මේ වගේ මේවා සේරම අපේ සිතුවිලි තියෙන්නේ. සිතකයි ලෝකෙ මැවෙන්නේ. දැන් මේ ලෝකේ ජනගහණය ඉන්නවා කියමු කෝටි 800ක්. කෝටි 800ෙම තමන්ගේ සිත්වල ලෝකම වෙනවා. එක එක්කෙනාගේ සිත්වල ලෝකම වෙනවා. එළියේ තියෙන එකක් නැහැ. එළියේ තියෙන එකම ස්වභාවයක්. ඒ ස්වභාවය එකමයි. අපි තමයි මේ වෙන් කරලා දකින්නේ මේ වෙන් කරලා දැකීම තුළ අපි වෙන් කරලා මෙහෙම කටයුතු කරනවා. මේක අති ගැඹීරයි, අති ගැඹුරුයි. මේක ඒ කියන්නේ හතර මහා භූතවල දැන් මේ ගහද්ද, පොල් ගහද්ද, අඹ ගහද්ද ඔය නම් ඇවිල්ලා අපිනේ දාලා තියෙන්නේ. එළියේ තියෙන හතර මහා භූත විතරයි. පඨවි ආපෝ තේජෝ අලියෙක් આવුත් ඔක්කොම පාගගෙන යනවා. එහෙම දේවල් නැහැ. ඔක්කොම මැටි නම් ඔක්කොම මැටි. මේක කලයේද මුට්ටියේද ඇතිලියේද එහෙම කතා නැහැ. මේක මේ ගෙයක්ද අරක මේ තාප්පයක්ද ඔය කතා නැහැ. ඔක්කොම සේරම ඔක්කොම ගල් වැලි සිමෙන්ති වගේ තමයි. ඒ කියන්නේ ඔක්කොම ඇවිල්ලා එකම ස්වභාවයයි. එකම සත් ස්වභාවය කියලා දකිනකොට අර ඝන ද්‍රව වායු වලටත් වැඩිය එහාට ගිහලා සත් ස්වභාවයෙන් පේනවා. ඝන ද්‍රව වායු කියලා දෙයක්වත් නැහැ. ඒ වගේ සත් ස්වභාවයෙන්ම දකින. එතකොට ඒ විදිහටම සිත හැදෙන හැටි තමයි නාමයේ පැත්තට දකිනකොට. එතකොට මේ තරම් ගැඹුරට යන්නේ නැහැ. මේ අපි ගොඩාක් ගැඹුරට ගිහින් පෙන්නුවේ. ඒ තරම් ගැඹුරට යන්නේ නැතුව මේක දකින්න පුළුවන්. අතරම මේ සිතින් හදාගෙන බලන එකක් තියෙන්නේ. ඒක තමයි පෙන්වන්නේ ධර්මයේ තුල මේ ධර්මකාරණා පෙන්නකොට මේ අපි පේනවා නෙමෙයි හිතනවා. ඉතින් ඔතනම තමයි අතරම මේ බාහිරින් මිදෙනවා. බාහිර තියෙන ලෝකයක් නෙමෙයි අපි සිත ඇතුලේ ලෝකයක් හදාගෙන සලායතන ලෝකෝ කියලා ආයතන තුලින් ලෝකයක් හදාගෙන ඉන්නේ. ඉතින් ඒක හැදෙන හැටි තමයි ඔය දිගටම පැහැදිලි කරගෙන ආවේ. ඒ සුෂ්ඨානක රහතන් වහන්සේ කෙලින්ම සැබෑවෙම දකිනවා මේ බාහිර ඇත්තක් නෙමෙයි කියලා. ඒ වගේම දකිනවා මේ සිතත් සත්‍යයක් නෙමෙයි කියලා. මොකද
මේ හදාගන්න පොත කියන දැන් එන අරමුණ සිතට එන අරමුණනේ සිත කියන්නේ. අරමුණ එනකොට මේ අරමුණ බාහිර නෙමෙයි කියලා දකිනවා. අරමුණටම ඒ කියන්නේ එනේන අරමුණ සත්‍ය දකිනවා කියන්නේ. එනේන අරමුණට දකිනවා මේ තමන්ගේ සිතමයි කියලා. බාහිර නෙමෙයි කියලා දකිනවා. සත්‍ය දකිනවා. සත්‍ය දකිනවා කියන්නේ මේ දැන් එන හැඩතලේ බාහිර පොත දැන් අපි දැන් එනකොටම අපි කියන්නේ මේ පොතක්. මේ මේසයක්. ඔහොමනේ අපි කියන්නේ. එතකොට මේ මේසයක් පොතක් අපිට අරමුණ එනකොටම අපිට පේනකොටම අපි නම කියන්නේ. නමුත් දැන් සත්‍ය දකින එක්කෙනා දකිනවා මේ බාහිර එහෙම නෙමෙයි පොත් කියන්නේ අපිනේ. අපි හිතන දෙයක් තියෙන. පේනව නෙමෙයි හිතනවා. හැම එකම හිතනවා සිතුවිලි. චිත්ත රූපයක් හැම එකම චිත්ත. චිත්ත රූපයක් කියන්නේ හැම එකම හිතන දෙයක්. දැන් ඔබට ඒක අත්දැකීමක් බවට පත් වෙනවා. ඔබට ඒක ප්‍රායෝගිකව ඔබ තුලින්ම දැක්කොත් ඔබ යමක් දිහා බලනකොට ඔබ බලන දේ තමයි දන්නේ. එතන තියෙන අනිත් දේ ඔබට පේන්නේ නැහැ. ඔබ දැන් ගහක් දිහා බලන් හිටියොත් උඩ බැලුවොත් යට පේන්නේ නැහැ. ඔබ එතන ඉන්න කුරුල්ලෙක් දිහා බැලුවොත් එතන ඉන්න අනිත් සත්තු ඔබට පේන්නේ නැහැ. ඒතර ඔබ හිතන දේ තමයි පේන්නේ. හිතන දේ පේනවා කියන්නේ ඔබ හිතනවා. පේනව නෙමෙයි. හිතනවා. ඒ කියන්නේ නාමයක් හැමදෙස්සම හිතන්නේ. ශබ්දයක්. ඒතර ශබ්දයක් තියෙන. ඒ කියන්නේ ශබ්දයක් කියන්නේ ඒතර ඕජා තියෙන. ඕජා රූපේ, ඊතු රූපේ ඒවා ගැට ගැහිලා තියෙන. ඒවා රූප කලාප වලින් පේනවනේ සුද්දාෂ්ටකයෙන් පේනකොට හොඳට පේනවා. ඊතු රූපයයි ඕජා රූප ඔක්කොම මෙතන භාව රූපේ සේරම මෙතන මේ රූප පේන එක්කනට පේන ගන්නවා. රූප දකින්න ගත්තට පස්සේ රූපේ පජානාති කියන්නේ ඔක්කොම එයා ඊට පස්සේ දකින්න මේ සේරම දැන් මේ සමතයානිකයා තමයි මේ විදිහට දකින්නේ. සුෂ්‍යානිකයාට කෙලින්ම පේනවා. මේ සිතත් එහෙම දෙයක් නැහැ කියලා. සිතත් එහෙම දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ බාහිරත් එහෙම දෙයක් නැහැ. සිතෙත් අපි මේ සේරම ස්පන්දනයක් තියෙන. ඒක අපි කියන්නේ ස්පාක් එකක් වගේ. එතරම් ස්පාක් වෙලා නැති වෙනවා. එතරම් ස්පාක් වෙලා නැති වෙනවා. නමුත් මේක මේ වේගයක් තුල තමයි අපේ මේ තියෙන්නේ මේ දැන් අපි දැන් මෙහෙම කිව්වොත් එහෙම දැන් බඹරයක් කැරකෙනවා. බඹරයක් කැරකෙනකොට මේ බඹරේ වේගෙන්ම කැරකෙනවනේ. දැන් වැල්ලේ බඹරයක් කැරකෙනවා කියන්නේ කවුරුවත් කරකනව නෙමෙයිනේ. පොඩ්ඩක් කැරකුවාම ඒක ඒකෙම වේගයක් අරගෙන කැරකෙනවා. අන්න එහෙම දෙයක් මෙතන සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් මෙතන ස්පාක් එක දැන් ස්පාක් එක එතන ඉවර වෙනවා නම් හරිනේ. නමුත් මෙතන සිද්ධ වෙනවා මේ වෙනින්ම ස්වභාවයක කතාවක්. ඒ කියන්නේ මෙතන දැන් ඔබ දැන් ඉරිසියාව, වෛරේ, ද්වේෂේ දැන් මේවා ඉන්නේ කොහොමද? අන්න එතකොට තමයි තේරෙන්නේ මේකේ තව කතාවක් තියෙන්නේ. එතන ඒ කියන්නේ මෙතන දැන් බාහිර ඇත්තක් නෙමෙයි. දැන් ඇත්ත දකින්න එක්කෙනා දකින්නවානේ බාහිර ඇත්තක් නෙමෙයි. සිතත් ඇත්තක් නෙමෙයි. මිදුණු තැන ශුන්‍යයි. නමුත් දැන් එහෙම නෙමෙයිනේ දැන් සාමාන්‍ය කෙනෙක් බාහිර ඇත්ත වෙලා. තමනුත් ඇත්ත වෙලා. මේ මම ඉන්නවා. මේ බාහිර දෙයක් තියෙනවා. අනේ ඒක කැඩුනා. අපරාධේ. අනේ යා මැරුණා. මට දුකයි. දැන් මෙයාට තියෙනවා කම්පනයක්. මෙයා දුක් විඳින්නේ අඬන්නේ මේව ඇත්ත වෙලා. මෙයා දුක් විඳිනවා. දැන් මෙයාට මෙතන වෙනවම ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. ඒ ස්වභාවය තමයි මේ ඇත්තටම මේ නැවත සකස් වෙන්න හේතු වෙනවා. ඒකයි මේ මරණය මෙයාට මරණයක් තියෙනවා. එයා හිතනවා මම මැරෙනවා. මේ ලෝකේ තියෙනවා. ලෝකේ තියෙද්දි මම යනවා. ලෝකේ තියෙද්දි මට යන්න බෑ දුකයි. දැන් එයා යනවා එයාට තියෙන සසරක්. එයා සංසාරයක් යනවා. මේ සිත ඉපිද නිරුද්ධ වෙනකොට ඊගාව සිත උපදින ශක්තිය හැදිලා ඉවරයි. එතන සත් ස්වභාවයක් උපදිනවා. ඒක සත් ස්වභාවයේ උපදින ස්වභාවය හැදිලා ඉවරයි. ඒක තුල එයාගේ ශරීරයේ පොළොවට පස් වුණොත් නැවත සකස් වෙන කොයයි. අර සත් ස්වභාවයේ මෙහෙම ඇත්තටම කිව්වොත් මේකේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි සුද්දාෂ්ටකය ගැන කියනකොට කියනවානේ මේ සේරම සුද්දාෂ්ටකයක්නේ. ඔක්කොම සුද්දාෂ්ටකයන් එකම ශක්ති ස්වභාවයයි. එහෙනම් ඔබ ශරීරයේ පොළ දැන් සිත එතනින් සිතට දැන් වැඩ කරන්න බෑනේ. ඒ කියන්නේ අවසාන හුස්ම බිඳුව ගියා කියමු. හුස්ම බිඳුව ගියත් එක්කම මේ සත්‍ය ස්වභාවය සකස් වෙන එක. සකස් වෙනවා. නැවත ඒ කියන්නේ දැන් මේ සිත සකස් වෙනවා. මේ තව සිතක් ඊගාට සකස් වෙනවා. ඊගාට තව සිතක් සකස් වෙනවා. දැන් මේ සකස් වෙන සිතේ දැන් මේ වේගයක් තුල දැන් බලන්නකෝ දැන් වේගයක් තුල මේ කතාව කියනවා නම් දැන් මේක ගිනි වලල්ලක කතාවක්. ගිනි වලල්ලක් දැන් ගිනි බෝලයක් කරකවනකොට ඔබට වලල්ලක් පේනවනේ. දැන් රාට ඔය පෙරහැරවල ගිනි බෝලයක් කරකවනවනේ. ගිනි බෝලයක් කරකවනකොට ඔබට ගිනි වලල්ලක් පේනවා. ඒ වලල්ලක් කියලා එකක් කොහෙවත් නැහැ නේ උනාට. නමුත් එහෙම එකක් හැදෙනවනේ. අන්න ඒ වගේ එකක් සිද්ධ වෙනවා.
ඒක තමයි ඔබගේ සසර ගමන. ඔබ ආයි උපදිනවා. එහෙම එකක් කොහෙවත් නැහැ. එහෙම තියෙන තරක් පෙන්වන්නත් බෑ. නමුත් ශක්ති ස්වභාවයක් උපදිනවා. ඒක ඔබ විසින්මයි සකස් කරන්නේ. ඒක සකස් වෙන්නේ අර තියෙනවා කියලා ගත්ත චිත්ත ශක්තිය. ඒ තියෙනවා කියලා ගත්ත හැඟීම. එහෙම කියමුකෝ අපි. ඒ ගත්ත හැඟීම තමයි උපාදානය කියන්නේ. අල්ල ගන්නවා කියන්නේ. ඒක තමයි අවශේෂය. නිර්වශේෂ විරාග නිරෝධයක් තමයි නිවනේ තියෙන අල්ලගන්නේ සිද්ධ වෙන්නේ නැහැ. දරුවෝ ඉන්නවා, ගෙවල් තියෙනවා, මම ඉන්නවා, මේ මගේ දේවල් හොරකම් කරා මේවා ඔක්කොම සිතුවිලි. ඒක චිත්ත ශක්තියක් උපදිනවා. අන්න සිත ශක්තිය තමන්ගේ සිත නැවත නැවත සකස් වෙන්න හේතු වෙනවා. ඒක තමයි පුරාණ බිදම් බික්කවේ මේ පුනර්භවය සකස් කරන කතාව. ඒ කියන්නේ හැම සිතක්ම ඊගාව සිත සකස් වෙන්න හේතු සකස් වෙනවා. හේතු සකස් වෙනවා මිසක් ඒ සිතයි මේ සිතයි අතර සම්බන්ධයක් නැහැ. යටින් සම්බන්ධයක් නැහැ. දැන් ගිනි බෝලේ කරකවනකොට ගිනි බෝලයක් කරකවනකොට ඒ ගිනි බෝලේ දැන් වලල්ලක් වගේ පෙවුනට ඒ ගිනි බෝලේ සම්බන්ධයක් නැහැනේ. වලල්ලේ සම්බන්ධයක් නැහැ. ගිනි බෝල දෙකක් කියලා එකකුත් නැහැනේ. මේ වගේ මේ සිත ඇති වෙනව නැති වෙනව. අර සිත ඇති වෙනව නැති වෙනව. නමුත් අර වලල්ලක් ඒ ඇස්සේ කරකිනවා. ඒක තමයි ඔබගේ සංසාර චක්‍රය. ඒකම ඔබ නැවත සකස් වෙන උපදින්න හේතු වෙනවා. ඔය ශක්ති ස්වභාව දැන් මේ මුළු විශ්වෙම ශක්ති ස්වභාවයක් තියෙන්නේ. ඒ ශක්ති ස්වභාවය තුළ මේ සකස් වීම සිද්ධ වෙනවා. ඒක නිසා ඔබ පණුවෙක් වෙලත් උපදිනවා. ඔබ සතෙක් වෙලත් උපදිනවා. ඒ විතරක් නෙවෙයි මේක තව ඊටාම අපි දැන් කතා කරන්නේ නැති මාතෘකාවක් තියෙනවා. ඒ කතා ඒව කියන්නේ කිව්වොත් ඔබ තව අවුල් වෙනවා. විශාල කතා ගොඩක් තියෙනවා. ඔබට වෙන දේ ඔබට සිද්ධ වෙනවා ඒක. ඔබ දුක්ඛකමයි ඉන්නේ. ඔබට සැනසීමක් කොහෙවත් අපිට පේන්නේ මේ සසර කතාව දුක මතමයි රඳාපවතී. සප දුක්ඛං දුක දුක්ඛං කිව්වේ ඒකයි දෙකම දුකක්මයි. මේ වෙලාවේ සපක් කියලා දැනෙන එක ඒක නැති වෙනකොට දුකක් බවට පරිවර්තනය වෙනවා. ඒ වෙලාවේ දුකක් කියන එක ඊට පස්සේ ඒක නැති වෙනකොට සපක් බවට පරිවර්තනය වෙනවා. ආයි ඕක දෝලණය වෙනවා මිසක් ඔකෙන් ගැලවීමක් හම්බ වෙන්නේ නැහැ. ස්කන්ධ එතන මේක ලොකු කතාවක්. දැන් මේ මෙතන ඔබට දැනෙන ගින්න තමයි ඒ ගින්න ඒ තේජෝ ධාතුව තමයි දුක කියන්නේ. ඒක ඔබ පිච්චෙනවා. ඒ පිච්චෙන තේජෝ ධාතුව මේ දැන් සතෙක් ගත්තා කියන සතාටත් ස්කන්ධයක් තියෙන වේදනා සංඥා සංකාර. ඒකම ස්වභාවය තමයි මෙතනත් තියෙන්නේ. එකම චිත්ත ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් පණුවෙක් වුණා කියමු. දැන් පණුවට සැප වෙන්නේ ඔය අසුචි ගොඩක්නේ. ඒ පණුවට සැපයිනේ අසුචි. ඒ ස්කන්ධයට සැප ඒක. ස්කන්ධේ කොතනද ඒකට සැප ඒක. නමුත් ඒක තුල තියෙන අර දැවීම තමයි මේ ඔබ විඳින දුක. පණුව දුක් විඳිනවා. පණුව දුක් විඳින්නේ ඒ අසුචි නැති වුණොත්. ඔබ පණුවට අසුචි සැප වුණාට ඔබට අසුචි දුකයි. ඔබ දුක් විඳින්නේ වෙනින් විදිහකට. නමුත් ওই දුකේ ඇතුලේ ගින්නක් තියෙනවානේ. ඒ දාහයේ දැවීම එකමයි. සත්ව ස්වභාව වෙනස් වුණාට දැවීම එකමයි. මේක ඇවිල්ලා පුදුම විදිහට පැහැදිලි කරන්න පුළුවන් විශාල පරයයක්. මේ ගොඩාක් මේ විශාල දැන් මේවා කතා කරන්න කිව්වොත් අසාමාන්‍යයි. ඒ කියන්නේ අසීමිත ප්‍රමාණයක් මේ එකින් එක පෙන්වන්න පුළුවන්. මේව කොහොමද වෙන්නේ? මේවා කොහොමද වෙන්නේ? මේ හැම එකම කතා කරන්න පුළුවන්. සත්‍ය අවබෝධ වුණාම ඒ කෙනා අභිඥා ඒ ඥාන අවදි වුණාම ඒ කෙනාට මුළු දන්න මේ හැම දෙයකම ඒ කෙනා සත්‍ය දකිනවා. මොකද්ද වෙන්නේ කියලා හැම දෙයකම යථාර්ථය පේන්න ගන්න. යථාභූත ඥානය අවදි වෙනවා කියන්නේ ආලෝකෝ උදපාදි චිත්තං උදපාදි ඕක තමයි කියන්නේ. චක්කුං උදපාදි ඒ කියන්නේ මේ සත්‍ය දකින්න. ලෝකේ බොරුවක් බව දකින්න තැනයි සත්‍ය දකින්නේ. ඒ තාක් කිසි කෙනෙක් සත්‍ය දකින්නේ නැහැ. ලෝකේ ඇත්ත කරගෙන ඉන්න එකමයි මායාව, දෘෂ්ටිය, රැවටීම ඒක තුලම යා ඉර වෙනවා. ඒක තුල නැවත සකස් වෙනවා. ශක්තිය තියෙන එතන සකස් වෙන්නේ. ඒ ගත්ත ලෝකේ තියෙනවා කියලා ගත්ත චිත්ත ශක්තියම තමයි සකස් වෙන හේතුවේ. එතනින්මයි බිඳින්න තියෙන්නේ. අවිද්‍යාව කියන්නේ එතනින්මයි අවිද්‍යාව බිඳින්න තියෙන්නේ. එතන බිඳ ගන්න තමයි මේ ශුන්්‍යතාවයේ දකින්නේ. දැන් බාහිර දෙයක් ඇත්ත නෙමෙයි. දැන් සිතට අරමුණුනේ එන්නේ. දැන් එන අරමුණ සත්‍යක් වෙන්නේ නැහැ නේ යාට. ඒතකොට බාහිර ඇත්තක් වෙන්නේ නැහනේ. ඒතකොට බාහිර සිතට අරමුණක් කරනකොට ඒක බාහිරට ගැට ගැහෙන්නේ නැහැ. ඒතකොට බාහිරෙන් මිදෙනවා. ඒක සිතිනුත් මිදෙනවා. දැන් එන අරමුණට මොකද වෙන්නේ? දැන් අපිට දෙයක් පේනවා. දැන් පේන දේ අන්න ශුන්්‍යතාවයට එනවා. පේන දේ හරයක් නැති වෙනවා. අන්න විරාගයට එනවා. අන්න විරාගයට එනවා, නිරෝධයට එනවා, නිබ්බිදාවට එනවා.
නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගාන පස්සේ කියන්නේ මෙන්න මේ නිවන් මඟ තියෙන ඔතනයි. නැවත සකස් වෙන්නේ. ඒ ආසවක්ඛ්‍ය ඥානය තමයි අවසානයේ සකස් වෙන්නේ. මේ සත්‍ය දකින කෙනාටයි සකස් වෙන්නේ. ඉතින් මේ චිත්ත විසුද්ධිය තියෙන කෙනාටයි ditthi විසුද්ධියට එන්නේ. ditthi විසුද්ධිය තමයි මේ සේරම පේන්න ගන්නෙ. ඒ කෙනාට තමයි කාංකා විතරණ විසුද්ධිය සියල්ලම සැකයක් නැතුව දැනෙන්නේ. ඒ කාංකා විතරණ විසුද්ධියත් එක්ක තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට එන්නේ මේ අත්ත පේන්න. ගන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධියට එතන සිත ඇති වෙන නැති වෙන සිත පේන ගන්න. ඒ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට එන කෙනා තමයි එතකොට නාම රූප පරිච්ඡේද ඥානයට අවදි වෙන්නේ. නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ නාමයයි රූපයයි බාහිර ඇත්තක් නොවන බව සිතත් ඇත්තක් නොවන බව දකින්න තැන. නාම රූප පරිච්ඡේද ඥානයේ අවදි වුණු කෙනා තමයි සම්මර්ෂණ ඥාන අවදි වෙන්නේ. සම්මර්ෂණ ඥාන අවදි වෙන කෙනාට තමයි උද්‍යප්ප ඥාන මේ ඇති වෙන නැති වෙන ස්වභාවය ලෝකේ පේන්න ගන්න. හැම ක්ෂණයෙම යාට ඇති වෙන නැති වෙන ක්ෂණයක් පාසා ඇති වෙන නැති වෙන ස්වභාවය පේන්න ගන්න කෙනාට මරණ කතාව මුකුත් නැහැ. සදාසනික සුවයකටපත් වෙන්නේ යාට මරණයක් නැහැ. මරණ එයා සිතුවිල්ලක් කියලා දකින ඒක බොරුවක් කියලා දකිනවා. එයා හැම මොහොතෙම ෂනේ ඇති වෙන නැති වෙන එතනයි ජීවත්. එතන එයාගේ කතාව තියෙන්නේ. එතනත් ජීවිතයක් නැහැ. එතනත් දෙයක් කියලා දෙයක් නැහැ. පනවන්න දෙයක් නැහැ. මහා ශුන්‍යතාවය තුල ඔහු මහා ස්වභාවයක යම්කිසි සාර කුරුල්ලෙක්ගේ ස්වභාවය වගේ පහ වෙන ස්වභාවයකටපත් වෙනවා. ඒ සාන්ත සුවයක් දැනෙනවා. මේ දෙයක් නැති තැන ගින්නක් නැහැ කියන තැනට එන්නේ. ගින්නපත් වෙන්නේ නැති තැන සාන්ත සුවයක් තියෙනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතා යදිද සබ්බ සංකාර සමතේ කියන සියලු සිතුවිලි එනේන සිතුවිලි සමතේ වෙලා යට සත්‍ය දකින්න තැන ඒක සිද්ධ වෙයි. අන්න භංග ඥාන සියල්ල බිඳ වැටෙන එක දකින්න බයිතුපට්ඨා ඥාන ඒ තුල ඇති වෙන මේ සියල්ලෙන් පළක් නැති බව ආදීනව දකින්න නිබ්බිධා ඥාන එයා ඒ තුල ඒ සිතුවිලි වලට ඒ කලකේ ඒ සිතුවිලි ඇත්ත කරගෙන දඟලන්නේ. එයා නිබ්බිධා ඥානයේ තියෙන කෙනා මුඤ්ඤුතු කම්මිතා ඒකේ මිදිලා යන්න උත්සාහ කරනවා. සත්‍ය දැකලා මිදෙන්න උත්සාහ කරන සිත සකස් අන්නේ ඒ කෙනා පටිසංඛා ඥාන සකස් වෙනවා. නැවත සැකයක් විචිකිච්ඡාව මොකුත් නැහැ. සංකාර උපේක්ෂා ඥාණයට එනවා. සියලු උපදින සෑම සිතක්ම අර කණික සමාධිය උපදිනවා. කණික සමාධිය කියලා කියන්නේ එතන උපදින සෑම සිතක්ම ශුන්‍යයි කියලා දකිනවා. සංකාර උපේක්ෂාවෙන් දකිනවා. සියලු සිතුවිලි උපේක්ෂාවටපත් වෙනවා. අනුලෝම ඥාන උපදින්නේ අන්න මාර්ග ඥාන උපදිනවා. ගෝත්‍ර භූ ඥාන එතනයි තියෙන්නේ. එතනයි මාර්ගසිත උපදින්නේ. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්ත්වයටපත් වෙන සියලු රහ නැති වෙලා අරහත්ත්වයට ගිය තැන අන්න කතකරණ සියල්ල අවසానයි. අන්න පච්චවෙක්ඛන ඥාන උපදින තැන එතනයි. ඵල ඥාන බවට දකින්න තැනයි. මේ නිවැරදි නිවන් මඟ හඳුනා ගන්න පැහැදිලි කරනවා නම් ගැඹුරින් ගැඹුරට ඒ සියුම් කාරණා අභිඥාවෙන්ම ඔබට පැහැදිලි කළ හැකියි. නමුත් ඒ ඔබට වැටහෙන්නේ නැත්නම් අප වෙහෙසටපත් වෙනවා පමණයි. යමෙකුට ඒ අවශ්‍ය නම් සැකයක් තියෙනවා නම් සත්‍ය අවබෝධ කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් කෙනාට එය පහදා දෙනවා විනා දිගින් දිගටම අප මෙහෙම පැහැදිලි කරත් ඔබට නොතේරෙනවා නම් එහි අර්ථයක් නැති වෙනවා. ඉතින් නිවන් මාර්ගය යන කෙනෙක්ට හැබැයි අපි දන්නවා මේ කාරණා ඊටාම වැදගත් වෙනවා. ආත්ම දෘෂ්ටියක් නැතුනේ කොහොමද? කොහොමද අත්තානු දිට්ඨින් ඌහච්ච කියන තැනට ගියේ? ආත්ම දෘෂ්ටිය බිඳ වැටුනේ. අන්න මච්චු රාජා නපස්සති මාරයා ජයගත්තේ කොහොමද? අන්න එතනට යනවා. අන්නේ ආ සාන්ත සුවයෙන් සතපෙනවා. ඊට මරණ බියක් කවදාවත් එන හේතු නැහැ. මෙතන ඉතින් කාලයක් නැහැ. මේ සිත උපදින්නේ පෙර සංඥා නිසා නව සංඥා මේක තවත් දිගට යනවා මේ කතා කරන්න ගියොත්. අකාලික දහමක් මේ කිසිවක්ම නැහැ මොහොතට අවදි වෙනවා කියන තැන තමයි එතන තියෙන්නේ. ඉතින් ධර්මයේ තුල නම් සමහර අය අවසානයේ මේවා එක තැන්වල හිර වෙලා ඉන්න සමහර අය හිතනවා මේ අන්තිමටම තියෙන තැන සිතට එනේන සිත අතරම දැක මිදිමින් යන තැනට එතන දකින්නත් මුලින් එයා යථාභූත ඥානෙ තියෙනවා. එයා මේ ඥාමරු පරිච්ඡේදයේ දකින්න නැතුව මේ කවුරු හරි කෙනෙක් උපදෙස් දෙනවා නම් කාට හරි මේ එනේන සිත රිංගන්න නැතුව සිතුවිලට මිදි එතන ඉන්න කියලා බාහිර ඇත්ත වෙලා නම් එයා සසර දුකට වැටෙනවානේ. ඉතින් හරි පරිස්සමින් ඕනි උපදෙස් දෙන්න. අපි දකිනවා සමහර භික්ෂුන් වහන්සේලා එහෙම සමහර තැන්වල එක තැන්වල හිර වෙලා ඉන්නේ. ඉතින් හිර වෙච්ච ඉන්න තැනේ ඉඳන් තමයි දෘෂ්ටිය තුලක් ඒත් ඉන්නේ. ඉතින් හොඳ එක වට්ටකින් මුකුත් නොදන්න කෙනාට වැඩි යම්කිසි දියුණුවක් තියෙනවා. නමුත් පරිස්සම් වෙන්න ඕනි. තාම පරිස්සමින් මේ කටයුතු කරන්න ඕනි. ධර්ම මාර්ගය යන්න ඕනි.
හැමතැනම අත්හැරලා යනවා නම් තමයි වඩා හොඳ වෙන්නේ. අපි වුණත් ඇත්තටම මේ කොච්චර මේ මොනවා වුණත් අපි මේ කතා කරන එක වචනයක්වත් අපිට අදාළ නැහැ. අපිට අදාළ අපි දකින ධර්මතාවයක් තියෙනවා. ඒ යථාර්ථය තුල අපි දකිනවා ඒ දර්ශනය